මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා අංක 33න් A අරකාවිල හඳපාන්ගොඩ පදිංචි ඩී හේමරත්න මහතාගේ අද දිනට යෙදෙන 76 වන ජන්මදිනය වෙනුවෙන් එතුමාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සහ ධර්මාවබෝධය පිණිස භාර්යාව වන ඉන්ද්‍රා සමරවික්‍රම මහත්මිය සහ දූ දරුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දහම් පිපාසාවෙන් සිටින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ධර්මාවබෝධය පිණිස මෙය උතුම් ධර්ම දානයක් උදෙසා දෙපාර්ශවයේම පරලෝ සැපත් ඩී දිසනේරිස් සහ එස්.එච්. විලියම් පියාණන් දෙපළටත් බී.ඩී. ලුසිනෝනා සහ සොපිනෝනා මෑණියන් දෙපළටත් පරලෝ සැපත් පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මෙම උතුම් ධර්මදේශනයෙන් ජනිත වන පුණ්‍ය කුසල් අනුමෝදන් වීමෙන් සසර ගමන කෙටි වේවා. උතුම් නිවනින් නිවී සැනසේවා. එසේම පවුලේ සියලු දෙනාටත් දූ දරුවන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් අනෙකුත් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබ උතුම් ධර්මාවබෝධය පිණිස මෙම පුණ්‍ය කුසල් හේතු උපනිශ්‍රය වේවා. එමෙන්ම අති ගෞරවනීය කල්යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේටත් ශාසනික මෙහෙවර තවදුරටත් කරගෙන යාමට අවශ්‍ය කායික මානසික ශක්තිය නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. මේ ආත්ම භවය තුලදීම සියලු දුක් නිමා කොට නිවනින් නිවේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස දිඨින්ච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනය්‍යගේ ධං නහි ජාතු ගබ්බසයං පුනරේති තී. ප්‍රඥා රූපහිනි නාලිකාව තුල කෙරෙන්නව මෙම ධර්මානුශාසනාවෙහි සදහවර අනුග්‍රහක දායකත්වයේ දරූ සහභාගී වෙන පින්වතුන් ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ ලක්වාසී ලෝවාසී සදහැවර පින්නතුනි, අනුග්‍රහක බවතුන් අපට ලෞකිකත්වයේ සිට ලෝකෝත්තර මාර්ගයට පැමිණීමට උපනිශ්‍රය වන ස්වාමින් වහන්සේ කැමැති පරිදි ධර්මදේශනාවක් කරන්න කියලායි ආරාධනය කරලා තිබෙන්නේ. එනිසාමයි අර ගාථාව මාතෘකා පාඨය වශයෙන් ගත්තේ. ගාථාව නොදන්න කෙනෙක් නැහැ. ලෞකික ලෝකෝත්තර කියන පදය පාසල් අධ්‍යාපනයේ අපි අහන්නේ. වචනේ ඇහුවට කිසිවෙක් මන් දන්නේ නැහැ ඒක තේරුම් ගන්න බව. තේරුම් ගන්නවා නම් තේරුම් ගන්නේ වැරදි විදිහට. මොකද මා සමග කතා කළ බොහෝ දෙනෙක් දරපු අදහස් අනුවම දැකලා තියෙනවා වුන් ඒ පිළිවෙල දරන අදහස වැරදි කියලා. එනිසා අපි ඔය දෙලොව අභිවෘද්ධිය කියන වචනේ ගත්තාම සමහර විට මෙලොව පරලොව කියන දෙකට ගන්නවා දෙලොව අභිවෘද්ධිය. උභය ලෝකාර්ථ සිද්ධිය කියලා. නමුත් මෙලොව වශයෙන්ම ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධිය සිදු කරගත්ත හැකිනෙකුට ජීවිතය එතකොටත් උභය ලෝකාර්ථ සිද්ධිය. එක ජීවිතයක් තුළම ලෞකිකයත් ලෝකෝත්තරයත් දෙකම ජය ගන්න පුළුවන්. මේ පද හැදිලා තියෙන හැටි හොයාගත්තාම හරි ලේසියි. ලෝකික කියන වචන දෙක එකතු වෙලා තමයි ලෞකික හැදෙන්නේ. එතකොට ඒක ලෝකෙට අයත්. ලෝකෙට අයත් කියන්නේ පෘථිවියට අයත් කියන එක නෙමෙයි. අන්න ඒකයි තේරුම් ගන්න ඕන. එකපාරටම පැහැදිලි නොකර මම පස්සේ පැහැදිලි කරන්නම්. ඒ ලෝක කියන පදේ ලෝකස්ස භික්කවේ සමුදයන්ත අත්තගමන්ත දේශස්සාමි කියන සූත්‍ර ත්‍රිපිටක සූත්‍ර පාඨ හොයලා බැලුවාම ලෝක කියන්නේ පංච උපාදානස්කන්ධයට. පංචස්කන්ධේ උපාදානස්කන්ධයටපත් වීම ලෝක. එතකොට පංච උපාදානස්කන්ධයට අයත් කියන එක තමයි ලෞකික කියන්නේ.
පංච උපාදානස්කන්ධයට අයත් නැති එයින් මෙදෙන කියන එකයි ලෝකෝත්තර කියන්නේ. ලෞකික ලෝකයට අයත් ලෝකෝත්තර ලෝක තත්වයේ උත්තරීතර තත්වය. ඉතින් මේ බුදුරු පහළ වුණ සමාජයේ ලෞකිකත්වය සහ ලෝකෝත්තරත්වය තුළ සත්වයාගේ දුර හොයාපගත්තාම අපට තේරුම් ගන්න පුළුවන් ලෞකිකත්වයේ කොතරම් දුර යන්න පුළුවන්ද, එතරම් දුර යන්න ඕනේද ලෝකෝත්තරත්වය සඳහා කියන එක. දැන් ධර්ම ශ්‍රවණය කළ පින්නතුන් බැවින් අලුතෙන් මම මෙතන පංචස්කන්ධය උපාදානස්කන්ධය පැහැදිලි කරන්න කාලය ගන්නෙ නැහැ. නමුත් පංචස්කන්ධය ආත්මකට ගත්ත පුද්ගලයා අතින් රැස් වෙන කර්මයන් එකක් තමයි කන්න කර්ම නැත්නම් පාප කර්ම කියන්නේ. ඒ කර්ම රැස් වුනහම අදාළ විපාකයට හිමිකම් කියන්න සිදු වෙන බැවින් තමයි ඒක කර්ම විපාක න්‍යාය කියලා කියන්නේ. එතකොට පළවෙනි බාලම කොටස තමයි පංච උපාදානස්කන්ධේ පාපයට නැඹුරු කරගෙන පව එකතු කොටගෙන පවෙන් පරලෝ යාම. ඒක ලෞකිකයේ සැප නෙමේ දුකට මාර්ගය. දුගතිගාමී සත්වයා හැමෝම දුක විඳිනව ඇරුණාම සැප විඳින්නේ නැහැ. හතර අපාගත සත්වයෝ. ඔවුන්ට සැප දුකක් කියලා එකක් තේරෙන්නෙත් නැහැ. සැප කියලා එකක් සැප දුකෙන් මිදෙන්න ඕන වැටහෙන්නෙත් නැහැ. නමුත් ඒ කරගත්ත විපාකය ගෙවන්න වෙනවා. ඊළඟට මේ ලෞකිකේම තමයි මේ දුක වගේම ඊට පස්සේ සැප කියන එක තියෙන්නේ. මේ නිසා සැපට කැමති. ඒ නිසා මිනිස්සු සැප හොයනවා. රැකියාවෙන් අධ්‍යාපනයෙන් හැමදේන්ම සැප හොයනවා. ඒ විතරක් නෙමෙයි පිනෙනුත් සැප හොයනවා. නමුත් පංච උපාදානස්කන්ධය තුළ හොයන්නේ. ඒක දන්නේ නැහැ සමාජයේ. පංච උපාදානස්කන්ධය තුළ සැප හොයපුවාම එකතු වෙන්නා වූ මේ රැස්වීමට කියනවා පුණ්‍යාවිසංකාර කියලා. අරකට කියනවා අපුණ්‍යාවිසංකාර කියලා. මේකට කියනවා පුණ්‍යාවිසංකාර කියලා. පුණ්‍යාවිසංකාරයෙන් ජීවිත අවසානයේදී පරලෝ ගියාම ඒක පුණ්‍යාවිසංකාරයේ අර්ථ තුනක් විතර පේනලා තිබෙනවා. අඩු දානේ අඩු සීලය, මධ්‍යම දානේ මධ්‍යම සීලය සහ උපරිම දානේ උපරිම සීලය කියලා. ඒ තුනේ හේතුඵල න්‍යාය පොඩි වෙනස්කම් තියෙනවා. අඩු දානයේ සීලේ විපාකයේ මනුස්ස දුර්භාග්‍ය සම්පන්න උත්පත්තිය, මධ්‍යම දානයේ සීලේ විපාකය සෞභාග්‍ය සම්පන්න මිනිස් උත්පත්තිය, ඉහළ දානයේ සීලේ විපාකය ඕපපාතික දෙවියන් අතර උත්පත්තිය. අන්න ඒ ලෞකික සැප ස්කන්ධ පංච උපාදානස්කන්ධය තුළ විඳින්න පුළුවන් මිනිසුන්ට වඩා ඉහළ සැප දෙවියෝ විඳිනවා. දෙවියන්ට දුක කියන එක තේරෙන්නෙම නැහැ කොච්චර කිව්වත්. නමුත් දුක තේරෙන්නේ නැතුව දුකින් මිදෙන්න බෑ කියන එක ලෝකයා තේරුම් ගන්නෙත් නැහැ. චතුස්සත්‍ය අවබෝධය පෙන්වන්නේ දුක දැකලා දුකට හේතුව දැකලානේ කියලානේ. නමුත් දෙවියන් බවට පත් වුනහම දුක තේරෙන්නේ නැහැ, සැපක් විතරමයි තියෙන්නේ. ඒක වුන් හිතනවා ලෝකෝත්තර කියලා. ඔය ත්‍රිපිටකයේ තම සූත්‍රවල දෙවියෝ බුදුන්ට ප්‍රකාශ කරලා තියෙනවා අපි මේ සක්කායෙන් මිදලා ඉන්නවා කියලා හිතන් ඉන්නේ අපිත් මේ සක්කාය තුලනේ කියලා. අර සක්කායෙන් මිදෙන එකට ලෝකෝත්තර කියනවා. අර සක්කාය තුල කියන්නේ පංච උපාදානස්කන්ධය තුල. එතකොට එහෙමනම් මාර්ගඵලලාභී දෙවි කෙනෙක් මාර්ගඵල ලබා පරලෝකීය දෙවි කෙනෙක් කරනවාම අනිත් ඔක්කොමත් දෙවි ලෝකෙ විඳින සුඛ ලෞකික සුව. ස්කන්ධ පංචකයේ උපාදානයට අයත් කියන එකේ සුව කියන එක. දැන් මේ සෝහයාන ගියාය තමයි ගෙදරත් එපා දුකත් එපායි කියලා වනාන්තරගත වෙලා චිත්තාභ්‍යන්තර ගවේෂණයක් තුළින් සිත කෙලසුන්ගෙන් මොදවා ගත්තේ නැහැ. කෙලස් ඈත් කරලා සංසුන් තැනක් හොයාගත්තා. මේක ධර්ම විනය උගන්වනු ලබන්නේ ලෞකික ධාන වර්ග දෙකක් විදිහට රූපාවචර අරූපාවචර කියලා. මිනිසුන් මෙහෙම රැස් කරගත්තොත් ඔවුන්ට පරලෝ යන්න වෙනවා. අර පව් රැස් කරගත්ත වලට පවෙන්, පින් රැස් කරගත්ත අයට පිනෙන්, ධාන රැස් කරගත්ත අයට ධානයෙන්. ධානයෙන් පරලෝ ගියාම සමාධියකුත් තියෙනවා. රූපාවචර කියන එකේ රූප ශබ්ද ගන්ධ රැති වුණාට රූපී බවක් තියෙනවා. අරූපාවචර කියන එකේ එහෙමවත් නැහැ. නමුත් සංසුන් බවක් තියෙනවා. ඒවත් අන්තිමට ගත්තාම මේ ආකාසානං ඡායතන විඥානං චක්ඛාචර කියනා වූ අරූපාවචර ධානත් ඊට මෙහා පැත්තේ රූපාවචර ධානත් සේරමත් ලෞකික. ඒ කියන්නේ ගිලාන සූත්‍රයේ බුදුන් වහන්සේ උපදෙස් දෙනවා මහානාම රජුරවන් හෝ කාට හරි ප්‍රඥාවන්ත උපාසක කෙනෙක් පරලෝ යන්න සූදානම් වුණාම එයාට මේ මෙතන ඉඳලා සියල්ල අතෑරන හැටි උගන්වලා අන්තිමට බඹලව පතන්ටත් එපා ඒකෙත් සක්කාය තියනවායි කියලා තියෙනවා. සක්කාය තියනවා කියන්නේ පංච උපාදානස්කන්ධය තියනවා කියන එක. එහෙනම් ඒ බඹලව සමාධිසෝයක් වින්දට රූපාවචර අරූපාවචර වල ඒකෙත් සක්කාය තුල.
එහෙනම් මම දකිනවා පාපය පින ධානය තුනම සක්කාය සමුදය ගාමිනී ප්‍රතිපදාව. ලෞකික. ලෞකිකයේ දුකක් තියෙනවා ලෞකිකයේ සැපක් තියෙනවා. දිගුකාලීන සුඛයක් පවතිනවා. නමුත් ඉවර නෑ විපාකයේ ගෙවී යනවා. මෙන්න මේ විදිහට ජීවිතයේ ගවේෂණය කළා වූ අය සිත පිළිබඳ දේවල් හෙවූ අය ලෞකිකත්වයේ ඉක්මා යන්නට බැරි ලෞකිකයේ තුල කාමදුගතිය කාමසුගතිය රූපාචර අරූපාචර බමතල දක්වා සසර ගමනක් හොයාගත්තා. එතකොට බුදුන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මේ කොතරම් කල් හිටියත් කල්ප ගණනක් මේකේ මේ ධානය ලෞකික දෙයක් බැවින් බිඳ වැටෙනවා අවසන් වෙනවා විපාකය. එතකොට යටපත් කළා වූ කෙලෙස් වලින් ආපහු පුනර්භවයකට එන්න සිද්ධ වෙනවා ආගන්තාරෝ පුනබ්බව. ඒ නිසා පාප මාර්ගයත් ලෞකිකයි පුණ්‍ය මාර්ගයත් ලෞකිකයි ධාන මාර්ගයත් ලෞකිකයි. බුදුදහමෙන් පරිබාහිරව මම කියන්නේ. එතකොට බුදුන් වහන්සේ ලෝකට පහළ වෙලා දේශනා කළ ධර්මයේ භව ගාමී නෙමෙයි භව නිරෝධ ගාමී. ওই භව ගාමී පාරේ තමයි ওই ටික තියෙන්නේ. එතකොට වර්තමානයේ තුලත් බුදු සමය තුල මේ රූපාවචර අරූපාවචර ධාන වඩන එක බඹලෝ යන එක කරන්න ඕන දෙයක් විදිහට උගන්වනු ලබනවා. මම හිතන්නේ නොමග යාමක් කියන එක. මොකද ආපහු පුනර්භවයට එන්න වෙනවා කියන එකේ තේරුම ඊට පස්සේ වඩපු ධානෙත් ඉවරයි පිනුත් ඉවරයි බොහෝ විට. ආය හීන ප්‍රතිසන්දියකින් පටන් ගන්න වෙනවා. අනිත් එක ඒක තථාගතයන් වහන්සේගේ ඉගැන්වීම තුළ අක්කන සූත්‍රයේ සඳහන් වෙලා තිබෙන්නේ නොයා යුතු දුෂ්ට වූ ෂණාටෙන් එකක්. දීර්ඝායස ඇති අසඤ්ඤතල මමතල කියලා කියන්නේ දුෂ්ට වූ ෂණයක් හෙවත් බුදුන්ගෙන් ධර්මයෙන් වැඩක් ගන්නට බැරි සසර දික් කර ගැනීමක් විතරයි. එනිසා ලෞකික පදේ ගන්න පංච උපාදානස්කන්ධයට අයත් අපායත් පංච උපාදානස්කන්ධයට අයත් මනුස්ස ලෝකෙත් පංච උපාදානස්කන්ධයට අයත් දිව්‍ය ලෝක හයත් පංච උපාදානස්කන්ධයට අයත් රූපී අරූපී බඹතලත් පංච උපාදානස්කන්ධයට අයත්. එහෙනම් ඒ පවපින ධානය තුළින් දියුණු කරකට සෝයක් තිබුණාට ඒ සෝය අයිති වෙන්නේ තාපහු ලෞකිකයට. අන්න බුදුවරු පහළ වෙලා දේශනා කළා වූ ධර්ම මාර්ගයේ පවතින්නේ ඉහාත්ම වශයෙන් හෙවත් මේ ජීවිතයේදීම ලෝකේ උත්තරීතර තැනටපත් වෙන්න. ඒ ලෞකිකේ නැත්තේත් නැහැ. ලෞකික සුඛ විහරණේ නැත්තේත් නැහැ. නමුත් ලෝකෝත්තර සුඛ විහරණයට පාර කපා ගන්න පුළුවන් කෙනා මිනිසා වශයෙන් සහ මිනිසුන් අතර ඉන්නා වූ ෂණ සම්පatti ලාභියා වශයෙන් සීමා කරන්න වෙනවා. මිනිසුන් අතරත් හැමෝටම නැහැ. තස්සිදං සම්මුඛී භූතං බලං යංක ලෝකස්මින් සුදුල්ලබං. ලෝකේ මිනිස් වර්ගයාට සම්මුඛී භූත වෙනවත් මොන ගැතෙනවලු අතිශය දුර්ලභ කරුණ දෙකක්. මනුස්ස ප්‍රතිලාභෝච මනුස්ස ප්‍රතිලාභය ලෝකෝත්තර වීමට අවශ්‍ය සදහම් සද්ධර්ම දේශනා. අන්නේ ප්‍රතිභාභය ලැබූ මිනිසාට සදාම් හමු වුණොත් පමණක් ඒ ලෝකෝත්තර වෙන්න අවශ්‍ය මාර්ගය යන්න පුළුවන්. එතකොට ලෝකයෙන් එතර කියලා උගන්වනවා. මේ ලෝකය ඊට පස්සේ මරණයෙන් එහා පැත්තේ තමයි නිවන් සැප තියෙන්නේ කියලා උගන්වන අයත් ඉන්නවා. ඒ ලෝකෝත්තර ලෝකයෙන් එතර. එතර කියන පදයක් ඒකේ කියවෙන්නේ නැහැ. උත්තරීතර කියලා කියන්නේ. දැන් බලන්න උතුරු මිනිස් දම් කියලා කියන්නේ. අර ආයක තමයි උතුරු මිනිස් දම් කියනවා නම් සෝවාන් ආදී මාර්ගඵල වලට. උතුරු මිනිස් දම් නැතුවම තියනවා කිව්වම පරාජිකාවක් වෙනවා. අනේ උතුරු මිනිස් දම් කියලා කියන්නේ ඒව තමයි ලෝකෝත්තර සෝය. එහෙනම් සෝවාන් ආදී මාර්ගඵල පිළිවින් ලැබෙන්නා වූ නිවීමට කියන නමක් ලෝකෝත්තර කියන්නේ. ඉතින් අනේ පිණිසතුමා සෝවාන් වුණා නම් චිත්තගහපති අනාගාමී වුණා නම් විසාකාව සෝවාන් වුණා නම් ඊට පස්සේ ඒගොල්ලොන්ට ලෞකිකයක් තිබුණා ලෝකෝත්තරෙත් යම් මට්ටමක් තිබුණා. ඒකයි මං කිය දෙලොව අභිවෘද්ධිය කියන එක මෙලොව පරලොව කියලා ඉගෙනනකොට මට හිතෙන්නේ මේ ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධිය කියලායි. මිනිසාර සපුරාගත හැකි. දැන් එතකොට වත්මන් සමාජයේ සැකසී පවතින්නේ මේ දර්ශනය තුල නෙවෙයි. මව්පියන්ටත් ඕන දරුවා උගතෙක් සල්ලි තියෙන කෙනෙක් කරන්න. ගුරුවරයාටත් ඕනේ දරුවා උගතෙක් කරන්න. අධ්‍යාපනඥයන්ටත් ඕනේ ආර්ථික වශයෙන් රටට යහපත්
පොත්තක් ගෙන දෙන උගතෙක් බවට පත් කරන්න. දරුවටත් ඕන ඒකයි. වෘත්තියක් තුළින් සමාජ මෙහෙවරක් කරමින් ජීවනෝපාය ගෙන යාමේ ජීවනෝපාය අධ්‍යයනයකට රැකෙන මාර්ගය සඳහා අධ්‍යයනයකට මුළු කාලය යොදා තියෙනවා ඇරුණාම ලෝකෝත්තරයක් පිළිබඳව කතා කරන්න ලෞකික කිසියකටත් තේරෙන්නේ නැහැ. සෙසුෂයන්ට සමගාමීව ආගමක් ඉගෙනනකොට ඒකත් ලෞකිකයේ තුල ඇරුණාම ඒකේ ප්‍රායෝගික වෙන්න අදාළ දේ කියවෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ලෝකයට ලෝකෝත්තර දහමක් දේශනා කළා බුදුරේකුගේ කාලේ ඒ සදහම් පවතින යුගයක ලෝකෝත්තරේ භාවිතා කරන්න බැරි අසරණයෝ ටිකක් වෙලා සමස්ත බෞද්ධ සමාජයේ. මට මතක් වෙනවා අර ගුණදාස් කපුගේ ශූරින් කියපු ගීතයක් තියෙනවා. මේ සසර දනව්වේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ. බුද්ධෝත්පාදයක ඉපදිලත් 56ක් 60ක් පමණ වෙන්නා වූ පොත් ගොඩක් කටපාඩමින් සහ පොත් වශයෙන් පරිස්සම් කරලත් අපට උරුම නැහැ. කොතනද දෝෂය? අනර ලෞකික ලෝකෝත්තර පදවල බෙදීමේ වැරද්ද වගේ පදවල අරුත් දැක්වීමේ වරදක් තිබෙනවා. ලෞකික මේ ලෝකේ ලෝකෝත්තර ලෝකෙන් එතර. එතකොට කවදාවත් ඒක සාක්ෂාත් වෙන්නේ නැහනේ. බුදු ලෝකෙන් එතර නෙමෙයි බුදුන් වහන්සේ ලෝකෝත්තර වුණේ 35 දී. අනේ ආයත් ලෝක සෝවාන් ආදී මාර්ගඵලලෙ මෙරිලා ජීවත් වෙනකොටනේ. ලෞතුරු සෝය. අර උතුරු මිනිස් ධම්මවල කතා කරන්න උත්තරීතර සෝය කෙලස් යටපත් කිරීමෙන් ඈත් කිරීමෙන් ලබන සෝයක් නොව කෙලස් සංසිඳුවහම ලැබෙන සෝයක්. මිනිසාට මේ උරුම බවත් මිනිසාගේ සදාකාලික නවාතැන ඒ බවත් ඉස්සර නවාතැන. එතෙන්ට ඒ මාර්ගේ පාදාගත්තේ නැත්නම් කෙටි කාලින නවාතැන් වලින් සසර ඇවිදින්න සිදු වෙනවත් බුදුන් වහන්සේගේ වටහා ගැනීමයි. එන ලබාගත් ජීවිතය තුළ ලෝකෝත්තර වීමට මොකද්ද කරන්න ඕන? අත්වික්කේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගය උපදිවේපක්කා. පව් පැත්ත පැත්තකින්ම තියමුකෝ. පින්පව් විපාක විශ්වාස කරන අය කෙලෙස් සහිතයි පිනට නැඹුරුනා වූ දුක් විපාක සහිත දුකෙන් මිදලා නැති සම්මාදිට්ඨියක පාවිච්චි කරනවා. එතකොට අන්න අර පුණ්‍ය කර්ම වල සැප විපාක උන්ට මිනිසුන් අතර පැවිද්ද දෙවියන් අතර හිමි වෙන්න ඉඩ තියෙනවා. හිමි වෙනවා. ඒකට කියන්නේ මේ ත්‍රිපිටකය තුළ දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. දසවස්තුක සම්මාදිට්ඨිය තුළට ගේන්න බෑ ලෝකෝත්තර මාර්ගාංග. දසවස්තුක සම්මාදිට්ඨිය නම් ලෞකිකයි. ලෞකික සම්මාදිට්ඨිය. එතනම තියෙනවා තවත් සම්මාදිට්ඨියක් පිළිබඳ අතිබික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. ආර්ය සම්මාදිට්ඨිය දුක්වලට හේතු අයින් වෙන සම්මාදිට්ඨිය හේවත් ලෝකෝත්තර මාර්ගාංග හේවත් සෝවාන් ආදී මාර්ගඵල පිළිවින් නිවන් තියෙන සම්මාදිට්ඨිය. දැන් මේකේ අහන්නේ ලෞකිකයේ තුල ලෝකෝත්තරයට එන්නනේ. ලෞකිකයේ තුල පව් කරමින් ඉන්නවා, අතහරිනවා, පින් කරමින් ඉන්නවා, දාන සීල භාවනා, පැවිද්ද උපසම්පදාව මේ සේරමත් ලෞකික බව කවුරුත් දන්නේ නැහැ. ධර්මේ නැත්නම්. ඇඳුම් මාරුණයි කියලා හරි, කැලේ මාරුණයි කියලා හරි, ශික්ෂාපද සංවරේ මාරුණයි කියලා හරි ලෝකෝත්තර වෙන්න බෑ. ඒක එක එක ශික්ෂාපද මට්ටමින් විපාක තියෙන එකට වඩා එකක් උසස් එකක් තමයි. නමුත් ලෝකෝත්තරයට ගිහි කියලා, පැවිදි කියලා, ස්ත්‍රී කියලා, පුරුෂ කියලා එහෙම ભેදයක් නැහැ. ඒකට ඔක්කොටම එකම දහමක් පාවිච්චි කරන්න තියෙන්නේ. අන්න දැන් මේ අහන්නේ ඒකනේ. ලෝකෝත්තර වෙන්නේ කොහොමද? දැන් එහෙනම් අපිට ඔබ රැකියා කරන අය වශයෙන්, මව්පියන් වශයෙන්, යුතුයකම් දන්න අය වශයෙන් යුතුයකම් ඉටු කරන්න ඕනේ, යුතුයකම් පැහැරෙන්න හොඳ නැහැ. උපයාසපයා ගන්න අවශ්‍යතාවය ජීවත් වෙන තුරු අවශ්‍යයි. බුද්ධ කාලීන නම් බුදුන් වහන්සේලා සම්පූර්ණයෙන්ම නඩත්තු කරන්න සිද්ධ වුණා මේ සමාජයට. මොකද උන්වහන්සේලා යමක් උපයන්නේ නැති අය බැවින්. වර්තමානයේ නම් භික්ෂු පරිවර්ත බොහෝ දෙනා උපේන අය ඒත් අර පුරුද්දට උන්වහන්සේලා නඩත්තු කිරීමත් අපේ බෞද්ධ පවුල් වල සිදු වෙනවා සිව්පස්සේ සපයා දීමෙන්. එතකොට ඒ සඳහාත් උපයන්න ඕන කවුරු හරි. ඒක තහනම් කරන්න බෑ. ඒක නතර කරන්නත් බෑ. නමුත් ඒක ජීවිතයට බාධාවක් හෝ ලෝකෝත්තරයට බාධාවක් කියලා හැම ත්‍රිපිටකේ උගන්වන්නේ නැහැ. මම ඊපෙරේදත් දේශනාවක් කළා මාධ්‍යයකට. බහුකාර කියන සූත්‍රයේ තිබෙන්නේ ගිහි සමාජයේ උපේන සපෙන සිව්පසෙන් පැවිද්දාට උපස්ථාන කරන්න ඕන. පැවිද්දා සිව්පස්සේ අරගෙන ගිහියන්ට ධර්මයේ දෙන්න ඕන. දෙගොල්ලම දුකෙන් මිදෙන්න ඕන. සිව්පසෙන් ගෙදර හිටියත් පන්සලේ හිටියත් බඩගින්න නිවෙන එක තමයි සිදු වෙන්නේ. එතකොට
ප්‍රඥා ඇස දියුණු කරගත්තාම දුකින් මිදෙන්න පුළුවන් වෙන්නේ ගෙදර හිටියත් පන්සලේ හිටියත් වෙනත් ධර්මයකින්. ඒකට මුලැමැද අග යහපත් කල්යාණ ධර්මයක් දේශනා කරන්න කියලා තුන ප්‍රතිඋපකාර වශයෙන්. සිව්පසේ සපය අදින අයට ප්‍රතිඋපකාරයක් වශයෙන් මුලැමැද අග යහපත් අනුගමනීය ප්‍රතිපදාවක් දේශනා කරන්නයි කියලා. අන්න අපි මේ ධර්ම දේශනා මගින් මේ මාධ්‍ය මගින් උත්සාහ දරමින් ඉන්නේ මෙන්න මේ වැසී ගියා වූ ලෝකෝත්තරය භාවිතයට ගන්න තේරෙන්නේ නැති ලෝකෝත්තරයට පත්වෙන්න බැරි ඇයි කියන කරුණ පෙන්වා දෙමින් පත්වෙන ආකාරය හෙළිකිරීම. ඒ සඳහා අපි ගත කරපු කාලය අවුරුදු 40ක් විතර. මේ ත්‍රිපිටකයේම මේ සූත්‍ර දේශනාම පරිහරණය කරමින් අදහස් ගැඹුරු කරගනිමින් වෙන්න ඕන මොකද්ද කියලා හොයන්න. අපි ඉපදුන සමාජයේ දානයක් තිබුණා, සීලයක් තිබුණා, භාවනාවක් තිබුණා, පැවිද්දක් තිබුණා, උපසම්පදාවක් තිබුණා, සේරමක් තිබුණා. නමුත් ලෝකෝත්තරය ගැන කතා කරන්න බෑ. ඒක අනාගත බුදුන් වහන්සේගේ ශාසනයට කල් දාපු බහුතරයක් නැත්නම් 99%ක්ම හිටපු සමාජයක් තමයි තිබුණේ. ඉතින් මේකෙන් මම දකින්නේ බුදුන් වහන්සේලා දේශනා කරලා සංඝ පරපුර ආරක්ෂා කරගත්ත එකෙන් වැඩක් ගන්න අපි කම්මැලි වෙලා. දන්නේ නැහැ. අනාගත බුදුරයාට බාර දෙනවා කියන්නේ මේ බණම අර්ථ එදාට මතු කරගන්න ඉන්නවයි. වෙන බණක් නැහැ බුදුවරුන්ට. මේකෙම දන්නේ නැති අර්ථය එදාට මතු කරගන්න ඕනයි කියන්නේ. ඇයි අපි ඒක මතු කරගත්තොත්? අනේක තමයි අපි මේ පැහැදිලි කරන්න හදන්නේ. දිට්ඨිංච අනුපගම්ම. ලෝකෝත්තර වෙන්න නම් මිත්‍යා දෘෂ්ටියට නොපැමිණ සිල්වත් වෙන්න ඕනේ. මේ මිත්‍යා දෘෂ්ටිය කියන්නේ මොකද්ද? පව විපාක විශ්වාසයද? නැහැ. ඔන්න අපි ළඟ තියෙනවා මිත්‍යා දෘෂ්ටියක්. අපි මව කුසෙන් බිහිවි ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙනා වූ සතෙක් තමයි මේ ඉන්නේ. පරලෝ යන්නේ මේ සතා කියලා හිතනවා. සතා කොහොමවත් යන්නේ නැහැ, බාධානේ බොමු දානය කරනවා. මොකක්වත් පරලෝට යන්නේ නැහැ. තථාගතයන් වහන්සේ ජීවිතය විවරණය කරනවා. මටත් හරි ඔබටත් හරි. මව කුසින් බිහිවි ජීවිතාවසානයේ දක්වා කයක් තිබුණට ඕක ආහාර වලින් නිතර වෙනස් වෙන්නා වූ එකක්. ඒක ඉතින් අවුරුදු 50ක් 60ක් වගේ 70ක් වගේ තියෙන නිසා ඒකේ කෙනෙක් ඉන්නවා කියලා හිතුවත් කමක් නැහැ කියලා තියෙනවා. මේ කය තුළ පවතින හිතක්. සිත සම්බන්ධයෙන් තථාගතයන් වහන්සේගේ විවරණය අසුරු ගසන තැනකින් ඉපදී නැතන වෙනස් වෙන එකක්. වඳුරෙක් අත්ෙන් අත්තට පනිනකොට එක අත්තක ඉන්නවා, ඒක අතහැරලා අනික් අත්තට යනවා වගේ සිත ඇසෙන් කනට, කනෙන් නාසයට, නාසෙන් දිවට, දිවෙන් කයට මාරු වෙන හටගෙන නැසෙන එකක්. කොමව කුසේ ඉඳලා ජීවිතාවසානයේ දක්වා ජීවත් වෙච්ච සත්‍යෙක් එතකොට මොහොතක් පාසා හටගෙන නැතෙනවා නම් එහාට මුකුත් යන්නේ නැහැ. නමුත් ආත්ම දෘෂ්ටිය කියන්නේ හැම එකක් තියෙනවා කියලා ගන්න එක. මේ මොහොතකින් නැසෙන ධර්මතාවයට තමයි පෙන්වන්නේ ස්කන්ධ පංචකය කියලා. දිට්ඨිංච කියන එකේ පංචස්කන්ධයේ සතෙක් ඇතයි කියන හැඟීම උපගම්ම. නමුත් සත්පුද්ගල සංඥාවක් කරනහම සතෙක් ජීවිතෙන් එහා පැත්තට යන ආත්මයක් නැති කරන්න බැරි ආත්මයක් ඇතයි කියන වැරදි අවබෝධය දුරු කරගන්න ඕන. එහෙනම් කොහොමද සතර හැදෙන්නේ? සතෙකුත් නැත්නම් සතර හැදෙන්නේ කොහොමද? නෑ. බුදුන්ට රහතුන්ට සතෙක් නැති වුණාට අනිත් අයට සත්පුද්ගල සංඥාව තියෙනවා. මේ නිසා පව් හේතුවේ පව්ඵලය, පින් හේතුවේ පින්ඵලය වශයෙන් හේතුඵල වශයෙන් සතර ගමනක් තිබෙන්නේ. එහෙමයි අපි ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තිබෙන්නේම අර උපගම්ම දුස්සීලවා, අනුපගම්ම සීලවා බුදු සමයෙන් වෙන්න ඕන දේ උපගම්ම දුස්සීලවා කියන්නේ එළඹ දුසිල්වත් වීමෙන්. පංචස්කන්ධය තුළ මම සහ මගේ ආත්මකට ගන්න දෙයක් තියෙනවායි කියලා දිට්ඨියට උපගම්ම. අර පෙන්වේ සක්කාය තියෙනවා, දෙවියන් අතරත් සක්කාය තියෙනවා බඹලවත් කියලා. අනේ පංච උපාදානස්කන්ධයේ ඒකේ මම කවුද? ඒකේ මම එතකොට ධානයේ ඉන්නේ ධානයේ නැමැති මම, දිව්‍ය ලෝකේ ඉන්නේ පින නැමැති මම, අපායේ ඉන්නේ පව නැමැති මම, අපි අතර ඉන්නේ පව පින දෙකම නැමැති මම. ඒ නිසා මම පදේ හොයාගන්න හරි අමාරුයි මේ සමාජයේ. මම පදේ ගැඹුරු අර්ථ. ලෝකයා කියන්නේ මයන්න මම කියලා. ලෝකයා කියන්නේ කයන්න යන්න මම කියලා. බුදුරජාණන් වහන්සේ වදාරන්නේ පංචස්කන්ධයට එන දෙයින් මම හදා ගන්නවායි කියලා. මොනවද එන්නේ? ඇසෙන් රූපේ, කනෙන් ශබ්දේ, නාසයෙන් ගන්ධේ, දිවෙන් රස, කයෙන් පහස. එහෙමත් එනවා.
එහෙමත් නැත්නම් තරහව, ක්‍රෝධය, වෛරය, පවපින ධානය එහෙමත් වෙනවා. එන දේවල්. එතැන්ට එන දේ. දැන් සක්කාය විස්තර කරන දමදින්න රහත් මෙහෙණිය සොකී පැරණි සැමියාට විසාකයේනේ මේ රූප වේදනා සංඥා සංකාර පහට නැත්නම් උපාදානය ඇති කරන්න හේතු වෙන්නා වූ මේ පහට සක්කාය කියලා කියනවා. සක්කාය යනු මේ කය නොව ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල ලෝකයා හඳුනා ගැනීම සඳහා පහළ වෙන්නා වූ අරමුණ තුල බෙදපු ආකාර පහ. අරමුණ රූපේ නම් වේදනාවෙන්, විඳ සංඥාවෙන් හඳුනා, සංකාරයෙන් බැඳී විඥාණයෙන් දැනගන්නවා. අරමුණ ශබ්දේ නම් ශබ්දේ වේදනාවෙන්, විඳ සංඥාවෙන් හඳුනා, සංකාරයෙන් බැඳී විඥාණයෙන් දැනගන්නවා. මෙසේ කය පංචස්කන්ධය නෙවෙයි, අරමුණෙන් අරමුණට පංචස්කන්ධේව දොරවල් 6ක් පහළ වෙනවා. ඒකෝ පංචස්කන්ධයට ඇහෙන්, කනට, කනෙන්, නාසයට කවුරුත් යන්නේ නැහැ. එතනම මරණයක් සිදු වෙනවා. නමුත් උපාදානස්කන්ධ කියන වැරද්දෙන් මරණය සිදු නොවි සසරක් හදන්න පුළුවන්. අන්න අර ඒක රූප වේදනා සංඥා සංකාර වල සක්කාය කියලා කියනවා. ඒකට එන දේ. සතුට එන්න පුළුවන්, දුක එන්න පුළුවන්, බය එන්න පුළුවන්, පව එන්න පුළුවන්, පින එන්න පුළුවන්, ධානය එන්න පුළුවන්. ඒකට එන දේ කියන්නේ ඒකට. ඒකට එන දෙයින් මම හදා ගන්නවා කියන එක තමයි අර දිට්ඨි කියන්නේ. ඒකයි මමත්වෙන් ගන්නව ඇරනවම තියනවා නෙවෙයි. එතකොට පංචස්කන්ධයට යම් දෙයක් ආවහම ඒක මම කොට ගත්තාම සක්කාය දිට්ඨි හෙවත් පංච උපාදානස්කන්ධය වෙනවා. අන්නර පංච උපාදානස්කන්ධයට හටගෙන නැති වෙන්න බෑ. ඒක හටගෙන නැති වෙන්න ඉදිරියට තියලා. දැන් බුදුන් වහන්සේලාගේ හැම ජීවිතේ පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට හටගෙන නැතන ජීවිතයක් තියෙනවා. පෘථග්ජනයාගේ ජීවිතේ පංචස්කන්ධයෙන් පංචස්කන්ධයට උපාදානස්කන්ධ නැතෙන්නේ අනාගතයට තියලා. අද තරහව තිබ්බොත්, අද බය තිබ්බොත්, අද කනගාටුව තිබ්බොත්, අද වෛරය තිබ්බොත් හෙට ඒවා නැවත උපදිනවා. අපි හිතන්නේ මව කුසින් බිහිව නැවත ඉපදීම කියලා. බුදුන් වහන්සේ වදාරන්නේ මේ රාගයේ, දේශයේ, මොහේ නැවත ඉපදීමේ දුක මිනිසා විඳිනවායි කියලා. අද තියබන දෙයක් හෙට අනිද්දාට නැවත උපදින්නේ නැද්ද ඔබේ හිතට? ඒ උපදින්නේ තබන නිසා නේද? ඔකුඩා දරුවා අඬන ඉන්නවා, සෙල්ලම් කර කර මොකක් හරි තරහ වෙලා මොකක්වත් තියන්නේ නැතුව නිදා ගන්නවා. අයිලා අක්කලා එක්කලා සෙල්ලම් කරලා අඬන ඉන්නවා. ඊට එහාට තීරණ ගන්න තේරෙන්නේ නැහැ. නිින්ද යනවා. හෙට උදේ අවදි වුණාම ආයෙත් අර අයියා අක්කා යාළුවෝ යරනවාම පරණ තරහක් කියලා එන්න එකක් හිතේ නැහැ. මොකද තැබුවේ නැහැ. තියන්න දන්නේ නැහැ. නිකන් ඉඳලා ඒක පාඩුවක් එනවා, නිින්ද යනවා. බැරි වෙලාවත් හෙට හොඳ වැඩක් කරන්නම් කියලා හිතාගත්තා නම් හෙට උදේ නකින්නකොට පේන්නේ තරහකාරයෙක්. අර තැබීමේ එක නැවත උපදිනකොට අන්න එහෙම මේ නැවත උපත කියන වචනේ තේරුම් ගන්න තමන් තබන හැම දෙයක්ම ආපහු වෙනවා පස්සේ. උපාදානෙන් තබන දේවල්. අන්න ඒක මෙලෝ වශයෙන් ගත් කල ඒ ආපහු වෙන එක ප්‍රවෘත්ති විපාක, පරලෝ වශයෙන් ගත් කල ප්‍රතිසන්දි විපාක. දැන් මොකක්ද මේ දිට්ඨිංච උපගම්ම? පංචස්කන්ධයේ මම සහ මගේ කියන ආත්මය කියන දෘෂ්ටියට පැමිණ දැන් මේ ඉන්නේ. අන පෘථග්ජනයා කියන කෙනා පව් කළත්, පින් කළත්, ධාන වැඩුවත් ඔහු මේ ඒකට එන දේ මම කොට ගැනීම, පවෙන් පව මම හදා ගැනීම, පිනෙන් මම හදා ගැනීම, ධානයෙන් නැමැති මම හදා ගැනීම, ඒකෙනුයි මම හදන්නේ. ඒකයි මයන්න මම නෙවෙයි. ඒකට එන දේ දැඩිව ගැනීමෙන් මමත් නැත්තම් දිට්ඨි බවට පත් වෙනවා. දිට්ඨිය සත්‍ය දෙයක් නෙමෙයි, මුලාවක්. මුලාවක් තිබෙන බැවින් දිට්ඨිය කැඩෙනකොට සසර ඇවිදින්න කෙනෙකුත් නැතුව යනවා. දිට්ඨිය ඇතුළත සසර ගමනක් තියෙනවා. අන්න ඔය බුදු සමයක් පැවතුනාට, ආමිෂ පූජා තිබුණාට, ගිහි පැවිදි සසුනක් තිබුණාට, ඒක පුද්ගලය වශයෙන් සංවර වෙමින් ශික්ෂාපද සංවරයක හිටියාරුණාම මේ ස්කන්ධ පංචකය තුල සංවරයට එන්න තරම් දියුණුවක් තිබුණේ නැහැ. සමාජයේ දියුණුවක් තිබුණේ නැහැ. එහෙනම් ලෝකෝත්තරය අදට වළංගු නැහැ. ලෝකෝත්තරය එතකොට අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ලෝකෝත්තරය තියලා එතෙන්ට යන්න පාරක් තමයි හදන්න හැමෝම දන්නේ. නමුත් මේ බුදු සමයේ ජීවිතය කියන එක කවදාවත් අතීත එකක් හෝ අනාගත එකක් නෙවෙයි. ඉහාත්ම වශයෙන් මේ ජීවිත එකක්. මේ මොහොතේ එකක්.
මේ මොහොතේමයි සසරට බැඳෙන්නෙත් මේ මොහොතම සසරට නොබැඳී අවසන් කරන්නත් පුළුවනි. එතකොට බැඳෙන එක ලෞකික. පවෙන් බැඳුනත් පිනෙන් බැඳුනත් ලෝකෙ ධානයෙන් බැඳුනත් ලෞකික. බැඳෙන්නේ මොනවා නිසාද? උපාදානස්සකෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේ. වච්චගොත්ත මම මේ උත්පත්ති පනවන්නේ උපාදාන සහිත වුණොත්. එහෙනම් පවෙන් නැවත උපදින්නේ පව උපාදාන වීම නිසානේ. පිනෙන් නැවත උපදින්නේ කාමසුගතිය පින උපාදාන වීම නිසානේ. ධානයෙන් නැවත උපදින්නේ ධානයේ උපාදාන වීම නිසා. උපාදානස්සකෝහං වච්ච උත්පත්තිම් පඤ්ඤාපේ. වච්චගොත්ත මම උත්පත්ති පනවන්නේ උපාදාන සහිත කෙනාට. උපාදාන සහිත වීම තුළ සසර ගමන ඇවිදීමේ ලෞකිකත්වය තුළ නේද මේ ශාසනය පවතින්නේ පව පින ධානය තුනෙන්ම. කෝ උපාදානෙන් මිදෙන්න ලෝකෝත්තර වෙන්න උපාදානෙන් මිදෙන්න ඕන. අන්නේ කරුණ පිළිබඳ අනවබෝධය නිසා අර හිමාලයට ගියාම අතරමං වෙනවා වගේ හොයාගන්න බැරුව උතුරු කටුවක් එහෙම නැතුවම යන්නේන මන් නැතුව සසරේ අතරමං. මම මේ ළඟදී මේ ඔකට අදාළ ගීත පද ඉදිරිපත් කළා. අද ආයතරයක් ඔක්කොම කියන්නේ නැහැ. නමුත් ඉතින් මේ ළමා කාලේ අවුරුදු 10ද 12ද වෙන්න ඇති මල් සුගන්ධය දම් සුගන්ධය කියන ගීතේ පාඩම් වුණේ ඔය කිංකිණිපාද චිත්‍රපටියෙන්. එදා ඉඳලා ජනප්‍රිය වෙච්ච හැම ගීතයක්ම තරුණයෙක් දක්වා මත මේ පාඩම් තියෙනවා. පොඩි හාමුදුරුවෝ ගීත පාඩම් කරලා නෙමෙයි මහාන වෙලා ගාතානේ පාඩම් කරේ. හින්දා උන්වහන්සේලාට මතක තියෙන ගාථා විතරයි. මට ගීතත් පාඩම් තියෙනවා ගාතත් පාඩම් තියෙනවා. ගීතයත් ගාතාවගේ අර්ථයක්. ඉතින් අදාළ තැනට මතක් වෙනකොට ගීතයත් මතක් වෙනවා ගාතාවත් මතක් වෙනවා. දැන් බලන්න ඔබ මේක අහලා තියනවද කියලා. බුදුන් දැක නිවන් දකින්න මේ සංසාරයේ අපකලපින් මදි වුණාද සදහම් දීපේ. දන් දුන්නා සිල් රැක්කා දිවාරය දෙකේ අතරමං උනේ කොහොමද අපේ ජීවිතේ? හරිනේ? අතරමං. අදාළ තැනට එන්න අපට සදහම් හමුුනේ නැහැ. අපිට දසවස්තුක සම්මාදිට්ඨිය ආගමික ක්‍රියාමාර්ගය අරුණාම ආර්ය සම්මාදිට්ඨිය ක්‍රියාමාර්ගය පොත තුල දහම් පාසල තුල පිරිවෙන තුල උගන්වන්නේ නැහැ. ඔන්න රහස. මෙන්න මේ නිසා තමයි ඊට එහා ගිය ඒ පිළිබඳ තේරුම් ගත් අයගේ ඇසුරට කල්යාණ මිත්‍ර සේවනයේ නැත්තම් සත්පුරුෂ සංසේවය කියලා කියනවා. උන්වහන්සේලාගෙන් මෙන්න මේ ලෞකික ලෝකෝත්තර දෙකේ වෙනස භව ගමන සහ භව නිරෝධගාමි වෙන ආකාරය පිළිබඳ වෙනස අහන එක ධර්ම ශ්‍රවණය කියනවා. සත්පුරුෂ ආශ්‍රයෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් පසුව සසරේ ආපහු යන පාරට යන්න පුළුවන්. ඒකට කියනවා යෝනිසෝ මනසිකාරය සහ ධම්මානුධම්ම ප්‍රතිපදාව. වෙනත් පැයක දෙකක බණක් ලස්සන මේ කාරණා හතර තියෙන්නේ. නැත්නම් පැය හතරක බණක් අවදීකින් කියනවා නම්. අනේම අපට ලබාගත් ආගමික ජීවිතෙන් පාසල් අධ්‍යාපනයෙන් ලබාගත් ආගමික ජීවිතෙන් ප්‍රමාණ සෑහීමටපත් වෙන්නේ නැතුව තව ටිකක් එහාට ඕන කෙනෙක් නැත්නම් හොයන්න ඕන ලෝකෝත්තරය සඳහා. දැන් එතකොට හමු වෙනවා මෞකුසින් බිහිවි ජීවිත අවසානයේ මැරීම වෙනුවට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන් උපදින අරමුණක් පාසා මැරීමක්. ඇයට පෙනෙන්නේ නැහැ. සෝකේ උපදිනවා මැරෙනවා, දුක උපදිනවා මැරෙනවා, භව උපදිනවා මැරෙනවා, කනගාටු උපදිනවා මැරෙනවා. ඕන දෙයක් ඉපදුනාට තියෙන්නේ මැරෙනවානේ. මරණ දඟලන්න ඕනේ නැහැ. මොහොතින් හටගෙන නැත. ඒ සිතේ චිත්ත නියාමයක් ඒක. පතාගතයන් වහන්සේ වදාරන්නේ නාහං බික්කවේ අඤ්ඤං ඒක ධම්මපමේ සමනුපස්සාමි. මහණෙනි මම ඒක ධර්මයක් දකින්නේ නැහැ බුදු ඇසින් තරම් මේ යං ඒවං ලහු පරිවත්තං ඇතේ දං චිත්තං. කිසියම් ආකාරයේ හටගත්ත ගමන් නැසෙන දෙයක් සිත තරම්. සිතට දීලා තියෙන වරම හටගෙන නැසෙන්න. ඒක වරමක්. හටගෙන නැසෙන කාලය තුල අල්ලා ගැනීම අපි කරන වරදක්. ඒක නැසෙන්න දුන්න නම් කරදරයක් නැහැ. හටගෙන නැසෙන්න දීලා තිබෙන වරම අපි අල්ලාගෙන අතහරිනවා. එතකොට සසරට බැඳිලා නැසෙනවා. අන්න රහස. හටගෙන නැසෙන එක වෙනුවට හටගෙන දේ අල්ලාගත්තම සසරක් හදන්න හේතු තියලා නැසෙනවා. එහෙමයි සසර හැදෙන්නේ. සසරක් තිබෙනවා නෙමෙයි. පව් රැස් කරන්නාට පවෙන් සසර හැදෙනවා. පින් රැස් කරන්නාට පිනෙන් සසර හැදෙනවා. ධාන රැස් කරන්නාට ධානෙන් සසර හැදෙනවා. සසර හදන එකේ හොඳ නරක තෝරාගත්ත ඇරුණාම ලෞකිකයේ තුල ලෝකෝත්තරයක් නෑ ඒකේ. මන්දයත් මේක විග්‍රහ කරනු ලබන්නේ පංච
උපාදානස්කන්ධය තුළ අර පවපින ධානය කියන කාරණා පංචස්කන්ධය තුළ නෙමෙයි විග්‍රහ වෙන්නේ ජීවිතය තුළ. මෙන්න මේ කාරණය තේරුම් ගත්තම අපිට තව ටිකක් එහාට මේකේ යමක් හොයාගන්න වෙනවා ලෝකෝත්තර වෙන්න. මේ හටගෙන නැසෙන්ට පෙර අල්ලා ගැනීමෙන් ඉතුරු වෙන වැරැද්ද මොකද්ද? ජීවිතේ නෙමෙයි මම කතා කරන්නේ ඇස තුළ පහළ වෙන්නා වූ රූප අරමුණ. කන තුළ පහළ වෙන්නා වූ ශබ්ද අරමුණ. නාසය තුළ පහළ වෙන අරමුණ හටගෙන නැසෙනවා. හටගෙන නැසෙන කාලය තුළ අපි ඒකට ඇලිලා ගැටිලා මුලා වෙලා සසරක් හදනවා. අනාගත සසරක් හදනවා. අන්න ඒ සසර හදන එකට කියනවා ප්‍රමාදය කියලා. ප්‍රමාදේ නම් ලෞකිකයි. පව තුළ ගත්තත්, පින තුළ ගත්තත්, ධානය තුළ ගත්තත් ප්‍රමාදේ ලෞකිකයි. එතනම අප්‍රමාදයේ ලෝකෝත්තර වෙන පාර. එනිසා මට නම් හිතෙනවා මේ මුගක් බණ දැනගන්න ඕන නේ. ප්‍රමාදයයි අප්‍රමාදයයි තමා තුළින් දැනගත්තොත් තමා ප්‍රමාදවාදියෙක් බව තේරුම් ගත්තාම ඔහුට අප්‍රමාද වෙන්න පුළුවනි. ප්‍රමාදයේ භවගාමිත්වය තුළින් ඔහුට තේරුම් ගත්තාම එහෙනම් අප්‍රමාදයෙන් ලෝකෝත්තරය හමු වෙයි. සියුම් දහමක් මෙතන පවතින්නේ. ඒ තරක් නෙමෙයි ලෙහෙසි කළ බුදු දහමක්. අද මේ අපි මේ පැහැදිලි කරන එක ලෙහෙසි කළ බුදු දහමක් තියෙන්නේ. කවදාවත් හිතන්නවත් බැරි, කරන්නවත් බැරි, මහාන වෙන්න නැතුව කරන්න බැරි, අනාගත බුදුහාමුදුර වෙනතුව කරන්න බැරි, කැලේට යන්න නැතුව කරන්න බැරි, පාරමිතා සම්පූර්ණ කරන්න නැතුව කරන්න බැරි, නොකරෙන්නම කතා ඉදිරිපත් කරපු සමාජයක් තුළ ඔය බරපතල කාරණා පැත්තකින් තියලා සරලව වෙන්න ඕන දේ. ඕන කෙනෙක් සඳහා වර්තමානයේ පැහැදිලි කරන්නට පුළුවන් තැනක අපි ඉන්නේ. අපි අනුගමනය කරන්නේ මේක අපිට තියෙන ප්‍රතිඵල. මේකෙන් ඔබටත් අනුගමනය කළොත් ප්‍රතිඵල තියෙන්න ඕන. මොකද මේ ධර්ම මාර්ගයට අනුව ඵල තියෙනවා. බුදුන් වහන්සේ යම් මාර්ගයක්ද ගත්තේ සරියුත් මග්ගම් පරම්පරාත ආර්ය පරපරාවක් ගත්තේ මේ මාර්ගය. ඔබට ලෝකෝත්තර වෙන්න ඕන නම් ගන්න ඕනෙත් මේ මාර්ගය. මාර්ග ඵල. කොහොමද අපි මේ මාර්ගය පැහැදිලි කරගන්නේ ලෝකෝත්තර වෙන්න? අනේ එතෙන්දී ඔබට පැහැදිලි කරන්න වෙන කරුණක් තිබෙනවා. මේක ජීවිතය තුළ දකින්න යන්න එපා. ජීවිතය කියන්නේ අවුරුදු 60ක් 70ක් 100ක් පළල එකක් නේ. වර්තමානයේට තරම් කාලයක් ගන්න බෑනේ. අසුරු ගසන සැනකින් නැතෙනවා නම් වර්තමාන මොහොත ඇසෙන් උපදින නැසෙන, කනෙන් උපදින නැසෙන, නාසයෙන් උපදින නැසෙන, ඒ මොහොතේ උපදින නැසෙන සිතක් තුළයි අපි ජීවත් වෙන්නේ. ඒකේ හැටි මොකද්ද? ඒක හැම විටම ඇසෙන් නම් රූපය, කනෙන් නම් සද්දය, නාසයෙන් නම් ගන්ධය, දිවෙන් නම් රස, කයෙන් නම් පහස, බාහිර දේවල් උදව්වෙන් අරමුණු පහක් හටගන්න. මනෝද්වාරය නම් බාහිර දේවල් උදව්ව නැතුව සිතට එන අරමුණට එකතු වෙන. මේ අරමුණ තමයි රූප රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ කියලා කියන්නේ. අපි කතා කරන ලෝකේ තියෙන දේවල් විඳිනවා කියන එකේ ඇත්ත සත්‍යය මේ සිතට එන දේ අපි විඳිනවා. සබ දුක් උපේක්ෂා වශයෙන්. රූපේට රූපස්කන්ධය කියනවා, විඳිනවට වේදනාස්කන්ධය කියනවා. රූප වේදනා දෙකම හඳුන්වනවට සංඥාස්කන්ධය කියනවා. රූප වේදනා සංඥාවලට අනුව ඒකට ඇලෙනවට ගැටෙනවට සංකාරස්කන්ධය කියනවා. රූප වේදනා සංඥා සංකාර හතරෙන් කරපු දේම වෙනස් නොකර දැනගන්නවට විඥානස්කන්ධය කියනවා. අසුරු ගසන තැනකින් හටගෙන වැඩේ කරලා දීලා යන්නයි ඇවිත් ඉන්නේ. ඇයි මේකට එකතු වුනේ? ඇයි මේක අල්ලගත්තේ? මොකක්ද ඒකට නම? ඒකට කියන නම ඒතං මම ඒතෝ අහං අස්මින් ඒසෝ මේ අත්තා. ඒතං කියන්නේ ජීවිතේ නෙවෙයිද? ඒ මොහොතට ආපු දේ. එය බය, ශෝකේ, වේදනාව, කනගාටුව, දුක, පවපින ධානය ඕන එකක් එය. ඒ සමග ඇලුනොත් ලෝභ මොහ. ඒ සමග ගැටුනොත් ද්වේෂ මොහ. අන්න මම වෙන්නේ එතකොට ඇලීමෙන් ගැටීමෙන්. නැත්තම් මම නැහැ. ඇලීමෙන් ගැටීමෙන් එකතු වුණොත් එහෙම ඒකට හටගෙන නැසෙන්න බෑ. අනාගතයක් හැදෙනවා. මෙන්න මේ අනාගතයේ හැදෙන එකට කියනවා පමාදවාදී පෙළ දහම කියලා. ත්‍රිපිටකේ පුරා සූත්‍රවල මේ පෙළ පෙන්නනවා. මේක පෙන්නන්නේ පෙළ දහමක්නේ. පෙළ දහම මනවින් හදාරලා ඒ පාරේ යන්නේ නැතුව මේක කඩන තැනට ගත්තාම ඒක අප්‍රමාදවාදී පෙළ දහම වෙනවා. ඔබ මේක අනන්ත දේශනාවල අසයතයි කියලා මම හිතනවා. නමුත් අපි කතා කරමු.
අපිට තේරුම් ගන්න ඕන මේ වර්තමාන මොහොතේ ඇසට කනට හමු වෙන යමක් හමු වෙනකොට ඉදිරියෙන් තියෙන දේ හමු වෙනවා කියන එකේ ඇත්ත මොකක්ද කියලා. අපි කියන්නේ ඉදිරියෙන් තියෙන දේ හමු වෙනවා කියලා තමයි. නමුත් හොඳයි ඉදිරියෙන් තියෙන දේ හමු වෙනවා නම් නිින්ද ගියාම මොනවද හමු වෙන්නේ? බාහිර මොකක්වත් හමු වෙන්නේ නැහනේ. නිින්ද ගියාම ඒකෙත් හැම දෙයක්ම හමු වෙනවා. හමු වෙන අතර ඒකට අදාළ රුචිකත්වයේ අරුචිකත්වයේ කැමැත්ත අකමැත්තක් තියෙනවා. ඒ කොහෙන්ද? ඒ කියන්නේ සිතට එන දේ දකින්නේ. සිහිනේදීත් සිතට එන දේ දකින්නේ. දවල්ටත් බාහිර දේවදව්වෙන් සිතට එන දේ දකින්නේ. සිතට එන්නෙමින් පෙර තබාගත්ත තරහව, ක්‍රෝධය, වෛරය, බය, කනගාටුව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය තියපු දෙයක් තමයි උපදින්නේ. අපි මේව දන්නේ නැහැ. අපි වර්තමානයේ නරඹනවා කියවට අපි හදාගත්ත අතීතයක් මෙතෙන්ට එකතු වෙනවා. තරහකාරයා තරහ වුණේ අද නෙමෙයි කාලයකට ඉස්සරලා දකින්නකොට තරහ උපදිනවා. එයාම තව කෙනෙකුට යාළුවෙක් වුණේ අද නෙමෙයි තව ටික දවසකට ඉස්සර වෙලා එයා දකින්නකොට එයාට සතුට උපදිනවා. සතුටයි තරහයි ගෙනත් දුන්නේ මෙයා කියලා කිව්වට ඒක බොරුවක්නේ. මෙයා එක්කෙනෙක්නේ. එයා ප්‍රත්‍යක් විතරයි Taman හදාගත්ත සතුට දුක දෙන්නෙකුට ගෙනත් දුන්නේ. ඒක සිතට ආපු දේ නෙවෙයිද? අපි මේ විඳින්නේ සිතට එන දේ නෙවෙයිද? ලෝකෙ විඳිනවා කියන එකේ තේරුම. අන්න මේ ඇසේ හෝ කනේ හෝ නාසයේ හෝ කරුණු තුනක් එකතු වීම මෙන්න මේකට එන එකට කියනවා තින්නම් සංගති පස්සෝ කියලා. ඒ තුනේ එකතු වීම ස්පර්ශය කියන්නේ තුනේ එකතු වෙන්න අර අතීතේ එනවා. තරහ එනවා, බය එනවා, කනගාටු වෙනවා, දුක එනවා, සතුට එනවා ඕන එකක් තින්නම් සංගති පස්සෝ. පරණ පුරුදු පරිදි තරහකාරය නම් දුක් වේදනාව, හිතවත් නම් සැප වේදනාව. රූපේ නම් රූප තණ්හාව, ගන්ධේ නම් ගන්ධයේ පිළිකුල හෝ ආසාව. අන්න ඒ විදිහට ඒක එන එක විඳිනවට වේදනා කියලා කියනවා. රිදෙනවා නෙමෙයි. විඳින්න ගියාම කැමති නම් ඇලෙනවා, අකමැති නම් ගැටෙනවා. ඒකට තණ්හා කියලා කියනවා. වේදනාවටයි තණ්හා කරන්නේ. විඳින ආකාරයට. අන්න වේදනාවට තණ්හා කරන්න ගියාම තමයි වේදනාව මම වෙන්නේ. එතකල් මම නෙවෙයි ඒකේ. තණ්හා වුණොත් ඊළඟ පියවර උපාදාන හේවත් අර සිත ඇතුළට බහින්න අවශ්‍ය සුදුසුකම හැදෙනවා. උපාදාන වුණොත් භව හේවත් චිත්තාභ්‍යන්තරය සැඟ වෙනවා. අන්න කර්ම රැස් වෙන හැටි. අන්න පංච උපාදානස්කන්ධා දුක්ඛා පංචස්කන්ධේ උපාදානස්කන්ධේ වෙලා සතරට හේතු ඉතුරු වෙච්ච හැටි. දැන් පංචස්කන්ධය තුළ තණ්හා උපාදාන විද්‍යා සංඛාරා නැහැ. නමුත් පංච උපාදානස්කන්ධය තුළ තණ්හා උපාදාන විද්‍යා සංඛාරයක් තියෙනවා. දැන් මේ ස්කන්ධ පහ නැහුණට ගොයම් ගහමිය ගියාට බීජ තියෙනවා වගේ පැලවෙන්න, කිකිලියමිය ගියාට විතරයකින් පැටියෙක් වෙනවා වගේ මේ නැසනකොට කර්ම බීජ රැස් කරලා. වී බීජ වගේ අල්ලන්න බැරි වුණාට කර්ම බීජ තමයි පාප බීජය අපායේ පැලවෙන්නේ, පුණ්‍ය බීජය කාමසුගතිය පැලවෙන්නේ, ධාන බීජය බඹලෝ පැලවෙන්නේ. එහෙනම් සතර හදනව නෙවෙයිද? පංච උපාදානස්කන්ධයට එකතු වීම තුළින් සතර හදනව නෙවෙයිද? පවෙන් සතර හදනවා, පිනෙන් සතර හදනවා, ධානයෙන් සතර හදනවා, උපාදානය තුළ. සතර හදන කිසිම ක්‍රියාමාර්ගයකින් සතරෙන් මිදෙන්න පුළුවනිද? ලෝකයේ හැම විශ්වාස කරන්නේ නැහැ. උන් කල්පනා පින් කරපුවාම සතරෙන් මිදෙන්න පුළුවන් කියලා. මේ ළඟදී මට පොතක් කියවලා තිබුණා කෙනෙක් මුද්‍රණය කරලා. මගේම බණ අහලා තමයි ඒක මුද්‍රණය කරලා තිබුණේ. ඒක මාතෘකාව පින සසරට බණ නිවනට. පින යනු සසරේ මිනිසුන් අතර හෝ දෙවියන් අතර ලෞකික සැප ලබන මාර්ගය. නමුත් සසරෙන් මිදෙන මාර්ගය මේ උපාදානයෙන් මිදෙන එක. උපාදානය කරගෙන හරියන්නේ නැහැ. අන්න දැන් මේ ලෞකිකේ මම විග්‍රහ කළේ. මේ පස්ස වේදනා තණ්හා උපාදාන බව ඇස තුලත්, කන තුලත්, නාසය තුලත්, දිව තුලත්, කය තුලත් සිදු වෙනවා. පව තුලත් සිදු වෙනවා, පින තුලත් සිදු වෙනවා, ධානය තුලත් සිදු වෙනවා. ඒකට කියන ලෞකික. ලෞකික ක්‍රියාමාර්ගයක ප්‍රතිඵලයක් වශයෙන් ලෝකෝත්තර හමු වෙන්නේ නැහනේ. සාමාන්‍ය ඉතින් මට ඔය මතක් වෙන දකින්න දේවල් ආශ්‍රයෙන් මම ඔක උදාහරණයටත් කියනවා. මේ අපි කියමු විදේශිකෙක් ලංකාවට ආවා. දැන් ඉතින් ඔහු දුම්රිය මාර්ගයේ අතේ තියෙනවා. දුම්රිය සිටියම ඔය මරදානෙන් හරි කොටුවෙන් හරි මල පිටියෙන් හරි කෝච්චියට ගොඩ වෙනවා. ඔහුගේ අරමුණ දලදා මාලිගාවලන්ට යන්න. ඔහු ගොඩ වෙලා ඉන්නේ රුහුණු කුමාරිට. දැන් කොහෙද යන්නේ? ගාලු කොටුවයි මාතර කොටුවයි හම්බ වෙයි. තව ටිකක් එහාට යනකොට. ඇයි වැරදි දුම්රියට ගොඩ වෙලා තියෙන්නේ? දෙපැත්තටම යනවානේ. අනේ වගේ පාප මාර්ගයට, පුණ්‍ය මාර්ගයට, ධාන මාර්ගේ නම් වැරදි දුම්රියට ගොඩ වෙලා කොහෙද නිවන් හම්බ වෙන්නේ? ඒක සතර මාර්ගයනේ.
ඕකෙන් බහින්න ඕනේ. උඩරට දුම්රිය මාර්ගයේ තමයි දළදා මාලිගාව තියෙන්නේ. අනේ වගේ මේ පංචස්කන්ධය ආත්ම කොට ගන්න එක දිට්ඨිංච උපගම්ම දුස්සීලවා. අන්න දැන් දස්සනේන සම්පන්නෝ. දැක්මෙන් යුක්ත වෙන්න. ඇසෙන් දැකීමක් නෙමෙයි. මොකද්ද? මේ පංචස්කන්ධයට එන දේ මම මගේ ආත්ම කොට ගත්තොත් තමයි මායයට වැදෙන්න හේවත් මේ සතර හේතු ඉතුරු වෙන්නේ. අතීතෙන් එන දේ වර්තමානයේ එකතු වෙලා අනාගතයට තැබුවොත්. මොහොතක් තුළ අතීතයෙන් ඒම සහ වර්තමානයේ විඳීම සහ අනාගතයට තැබීම කියන මේක ක්ෂණයක් තුළ සිද්ධ වෙනවා. පෘථග්ජනය කියන පුද්ගලයා ඔකට එකතු වෙන්නම තමයි සතරේ බොහෝ කල් පුරුදු වෙන නිසා ඔහුට බලවත් වෙන්නේ බොජ්ජංග නෙමේ කාමාංග. කාමාංග බලවත් වෙන තැන බොජ්ජංග බලවත් කරන්න බුදුහාමුදුරුවෝ උගන්වනවා. ඔන්න අපිට කරන්න ඕන වැඩේට අපි ටික ටික ලෝකෝත්තර වෙන්න ඕනේ පාර කියන හැටි. ඉතින් මේකට මම ওই ළමා කාලේ දැකපු අපේ අච්චිලා සීලා ගාව තිබිච්ච උදාහරණිකුත් යොදා ගන්නවා. අම්මලා තාත්තලා ගාව. කීපතාවක්ම කිව්වා. ඒකෙන් පෙන්වන්නේ ඔබට ශක්තියක් අපිට මේක කරන්න පුළුවන් කියලා කියන්නේ. ඔය අවුරුදු උත්සව වගේ තැන්වල අපි කෙලිදෙලින් ඉන්න වෙලාවට ඔතෙන්ට ඉතින් ඒක අවුරුදු උත්සව වලට කැම්බීමක් තියෙනවානේ. රාහරි මොනවා හරි බීලා බෙරි වෙච්ච මිනිස්සෙක් එනවා. ඇවිදින් අර වෙරියට ගැලපෙන කටකඩිච්ච වතනයක් කියනවා. අපිට ගැලපෙන්නේ නැති වුණාට ළමයින්ට දෙපිට කැපෙන. මේකට උත්තරේ දෙන්න හිතට එනවා තාත්තලාට අම්මලාට නැත්තම් මාමලා නැන්දලාට. ඒ වුණාට මොකටද මං කියන්නේ කිව්වා කියලා හිතා තියාගනින් කියලා කියනවා මේ පොඩි උන් ඉන්න හින්දා. හිතට ආවා. එකතු උනේ නැති වෙන්න පුළුවන්කමක් තියෙනව නේද? ධර්මයේ දැනගෙන නෙමෙයි. මාතෘත්වයට පීත්වයට නොගැලපෙන බැවින් එකතු නොවෙන්න තැරලා දානවා. සිතට ඒමත් එකතු වීමත් සිතට ඒමත් අතහැරීමත් කියන එක පරතරයක් තියෙනවා කියලා තේරෙනවද? මෙන්න මෙතන ප්‍රයෝජනට ගන්න ඕන. සසරේ එකතු වෙච්ච පුරුද්ද කාමාංග වැඩිමයි. දැන් ආපහු සතියෙන් එකතු නොවෙන්න පුරුදු කරන්න වෙනවා ලෝකෝත්තර වෙන්න නම්. ඔන්න භාවනා මධ්‍යස්ථානයේ ඕන කෙනෙකුට. දිවත් වෙන ගමන් අවදිවුතෙන් පටන් නින්දට යනතුරු මේ වර්තමාන මොහොතට හමු වෙන කාරණේ නිසා අතීතයෙන් එකක් එනවා හිතට. ඒකට කියනවා uppannam කාමිතක්කං, uppannam ව්‍යාපාදිතක්කං, uppannam විහිංසාවිතක්කං. මේ තුනෙන් එකක් එනවා. ඉතින් ඒක එන්නේ මොකක් නිසාද? තියෙන නිසා, හදාන තියෙන නිසා හිත ඇතුලේ. ආවම ආයෙත් එකතු වුණොත් ආයෙත් පොර දැම්ම වගේ මෙතන වර්තමානයේ හරහා අනාගතයට එකතු වෙනවා. මේක මේ අතීතයෙන් නැවදීන් වර්තමානයේ විඳ අනාගතයට තැබෙන එකට කියනවා වට දුක්ඛේ නැත්නම් වෘත්තය. බුදුන් වහන්සේගේ ආර්ය පරිශ්‍රණ තුළ මේක කොහොමද කඩන්නේ? අපි කෙලස් නැසෙන්න ඕනේ කියලා කියනවා සතර ගමන නිදහස් වෙන්න. ඔය තියෙන පාර ලෞකික වුණාට අනිත් පාර ලෝකෝත්තරනේ. ඒක කොහොමද වෙන්නේ? ඔය පෙළ දහම වගේම ලෝකෝත්තරයටත් මේකේ පෙළ දහමක් තියෙනවා. අන්න ඒක තේරෙන තුරු කල්යාණ මිත්‍රෙන්ගෙන් බණ අහලා ඊට පස්සේ මේ පාරට ඔබ යන්න ඕනේ. අනුගමනීය ප්‍රතිපදාවට යන්න වෙනවා. අන්න මේක තේරුම් ගන්න නැති තාක්කල් මේ යන පැත්තට යන එකට අනුසෝතගාමී කියනවා. තේරුම් අත්තම මේ අනේක වෙනකොට නවත්තන එකට පටිසෝතගාමී වෙනවායි කියනවා. එතකොට අර දුම්රිය මාර්ගේ මාරු වෙලා මාතරට යන එක උඩරට හැරුණා වගේ ගමන මාරු වෙනවා. මේ ගත්තේ මොකද්ද? තණ්හා උපාදාන භව කර්ම මාර්ගය. එහෙම නැත්නම් කර්ම මාර්ගය තමයි පව තුලත් ඒක, පින තුලත් ඒක, ධාන තුලත් ඒක පාප මාර්ගය, පුණ්‍ය මාර්ගය, ධාන මාර්ගය සමානයි කර්ම මාර්ගය. මේ කර්ම මාර්ගය කොහොමද ලෝකෝත්තර විපාක තියෙන්නේ? කර්ම මාර්ගය හැමෙන්නේ කර්ම විපාකනේ. ඒක ලෝකයා නැත්තම් බෞද්ධයා තේරුම් ගත නැති එක වැරද්දක්. නම් බුදුහාමුදුරන්ගේ හරි සූත්‍ර දේශනාවල වැරදක් නෙවෙයි. තේරුම් ගන්න ඕන. දැන් මේ තින්නම් සංගති පස්සෝ නැත්නම් ඇහැට කනට නාසයට මේ කරුණු තුනකින් එකතු වෙන අතීතේවත් uppannam කාම විතර්කය. කාම විතර්කය කියන්නේ ලෝභයට, ව්‍යාප විතර්කය කියන්නේ ද්වේෂයට, විහිංසාව විතර්කය කියන්නේ තව ටිකක් එහාට අව්‍යාවිද භාවිතය කිරීම තරම් බරපතල වෙනවට. ත්‍රිවිධ විතර්ක. මේවා අපි හදාගෙන බලවත් කරගත්ත තුන් දෙනෙක්. මේ තුන් දෙනා තමයි එළියට ඇවිදින් අපිට අපිව වැරදට පෙළඹවලා අපිව හිරේ යවන්නේ, මරුන් කන්නේ, ධන දහන්නේ නැති කරන්නේ මේ තුන් දෙනා. අපි නෙවෙයි. අන්න බුදුරජාණන් වහන්සේගේ විශේෂ හොයා ගැනීම. අප යනු කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ ප්‍රාණපකරුවෙක්. මේ තුන් දෙනා තමයි අපිව මෙහෙවන්නේ.
හිතට එනවා ගහපන් බැනපන් කපාපන් කොටගනින් පලිගනින් කියලා කය වචන වලට එකතු කරලා පුරුදු වුණා. එකතු කරපු පුරුද්ද බරපතලයි. සංසාරයේ අතිවිශාලයි මේ ජීවිතයත් අතිවිශාලයි. එකතු කරන පුරුද්දට කියනවා මගේ මම මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම කියලා. එකතු කරන තැන එකතු නොකර ඉන්නේ කොහොමද? අන්න භාවනාව නැත්තම් විදර්ශනා වඩනවා කියන්නේ ඒකයි. සසර හදනවා වෙනකොට සසර කඩනවා කියන්නේ ඒකයි. මේ පාරේ යන්නේ නැත්තම් තව පාරක් විවෘත වෙනවා. ඒකට ලෝකෝත්තර මාර්ගය කියලා කියනවා. දැන් මගෙන් අහන්නේ ලෝකෝත්තර වෙන්න හැටිනේ. ලෝකෝත්තර වෙන්න හැටි. හොඳයි මේ තින්නම් සංගති පස්සවලදී ඒකට එකතුනේ නැත්නම් ආවා අර අම්මලා තාත්තා ගොන් හිතට ආවා. නමුත් කියන්න හොඳ නැති හින්දා අතෑරියා. එහෙනම් කායට වචනට ආවේ නෑනේ. එයා මොකද වෙන්න ඕන? සිතේ තියෙන න්‍යායක් තියෙනවා ලහු පරිවත්තන්. හටගත්ත ගමන් නැසෙන්න වෙනවා. මේක උදව් කරගෙන අනිත් එක උපදවා ගත්තේ නැත්නම් මෙයාට යන්න වෙනවා. හටගත්ත ඕනෑම විතර්කයකට එකතු නොවුනොත් යන්න වෙනවා. ඔබ කවදාවත් හිතාගත්තද ඒකටයි අනිත්‍ය කියන්නේ කියලා? ඔය උපදින එකට එකතු නොවීමෙන් ඉතුරු නොවි අවසන් වෙන එකට අනිත්‍ය කියන්නේ කියලා තාම දැක්කේ නෑ නේද? දැක ගන්න ඉස්සරහටවත්. කෙස්වල අනිත්‍ය මල්වල අනිත්‍ය බල බල ඉන්නේ නැතුව ලෝභය, දේශය, මෝහය නැත්තම් ත්‍රිවිධ විතර්කයට එකතු නොවීමෙන් එයා අපින් බැහැර වෙලා යනවා. එතකොට නේද කෙලෙස් නැසෙන්නේ. පස්ස නිරෝධ කියලා මේකට කියන්නේ. අර හිතට ආවා කායට වචනට දුන්න කියන්න ගියේ නෑ. එහෙනම් එයා ඇතහැරලා යනවා. අන්න එහෙම එකතු වීම වෙනුවට එකතු නොවීම පුරුදු කරන්න වෙනවා. මෙන්න මේ අතර කඩන්න උදව් වෙන එකට කියනවා සතිය කියලා. සතිය කියලා කියන දවස් 7 නෙමෙයි සද්දා සති කුසල චෛසික 25 දෙවන්න. ඒක පුරුදු කරන්න වෙනවා. ඒක තමයි මේ අතරට පැනලා අනාගතයක් හදන එක වර්තමානයේ හර අනාගතයක් හදන එක නවත්තලා අතීතේම මිය යන්න ආරින්නේ. ඒකයි සිහියෙන් කටයුතු කිරීමයි කියලා අප්‍රමාදයේ නිවනට මගේ කියලා කියන්නේ. අනේ මොහතර සතිය එනවා නම් අර තණ්හා උපාදාන බව අවිද්‍යා සංඛාරා වෙන්නේ නැහැ. ඒක තමයි මිනිස්සු කරමින් ඉන්නේ. එකතු වෙලා සතියක් නැතුව ප්‍රමාද වෙලා සතරක් හදනවා. පමාදෝ මච්චුනෝ පදං. පව් හේතු විතරුණත් මැරෙනවා, පින් හේතු විතරුණත් මැරෙනවා, ධාන හේතු විතරුණත් මැරෙනවා. හරි. ඒ මොහත කොහොමද අපමාදෝ අමත පදං? එතන මා ලෝකෝත්තර මාර්ගයේ තියෙනවා. හොඳයි පස්ස නැත්නම් වේදනාව තියෙනවද? වේදනාවක් නැහැ, විඳීමක් නැහැ. විඳීමක් නැත්නම් තණ්හා තියෙනවද? තණ්හාවකුත් නැහැ. තණ්හා නැත්නම් උපාදානයක් තියෙනවද? උපාදානයක් නැහැ. උපාදාන නැත්නම් භව තියෙනවද? භවත් නැහැ. තණ්හා උපාදාන භව අවිද්‍යා සංකාරං තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ, විද්‍යාව විමුක්ති. දැන් පාර වෙන පැත්තට හැරුණා නේද? සසර හදනවා එනකොට බුදුන් නැත යන පාර විවෘත වෙනවා. මේ සසරට යන පාර අර බුදුන් නැත යන පාර. පස්ස නිරෝධෝ වේදනා නිරෝධා පස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ භව නිරෝධෝ භව නිරෝධෝ නිබ්බාන. ස්කන්ධ පංචකය තුල භාවනා මධ්‍යස්ථානය අල්ලා නොගැනීමෙන් නොතැවුල අමඤ්ඤමානෝ මුත්තෝ පාපිමතෝ ඕක තමයි ඔය කියන්නේ හැම සූත්‍රයකම. සියුම් දසුනකින් මෙතෙන්ට ඇවිදින් තේරුම් ගන්න ඕන කෙනෙක් බණ අහලා. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කතාවක් ඊට පස්සේ නෑ ආයේ. යහපත් මිනිස්සෙකුට ඕන කෙනෙකුට මේ අනුගමනීය ප්‍රතිපදාව තුළ දැන් ත්‍රිවිධ විතර්ක ප්‍රහාණය මේකද සිදු වෙන්නේ. එකතු නොවීමෙන්. ඉතින් කොහොමද ඉතින් ඕක දකින්නේ? කෙස්වලයි, ලොම්වලයි, නියවලයි, දත්වලයි, මල්වලයි අනිත්‍යනේ බලන් ඉගෙන ගත්තේ. කලක් තිස්සේ. ඇස් දෙකෙන් බලන අනිත්‍ය අත්පිටකේ කොහෙවත් නැහැ. පංච උපාදානස්කන්ධය අනිත්‍ය බලන්න කියලා තියෙන්නේ. ඒකත් ඉතින් අනිත්‍ය කියන එක ඇති වෙන නැති වෙන කියලා හිතන් ඉන්නවා. ඇති අනියත බව. ගස් කොළන් මල් පාර දිරා යන එක, දත් වැටෙන එක ඒව තමයි අනිත්‍ය කියලා කියන්නේ. ඒවා අනියත බව. අනිත්‍ය නෙවෙයි. ලෝකයේ තියෙන අනියත බව සහ බුදුරජාණන් වහන්සේ වදාළ අනිත්‍ය දෙකක්. ලෝකයේ තියෙන අනියත සිදු වෙන දෙයක්. බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය ස්කන්ධ පංචකය තුළ නුවණින් බලන්න ඕන දෙයක්. මේ වෙනස තේරෙනවද? නුවණින් බැලීමේදී තමයි අනාගත වර්තමාන පලහරහා අනාගත හේතුවක් ඉතුරු නොව අවසන් වීම සිදු වෙන්නේ. ඉමේ පංච උපාදානස්කන්ධය අනිච්චත දුක්ඛත අනාත්තත යෝනිසෝ මනසිකරන්තෝ සෝතාපට්ටි බලං සත්‍ය අන්න ලෝකෝත්තරේ. ඔබට යම් මොහතක පංච උපාදානස්කන්ධයට එකතු වෙන්න පුළුවන් නම් එහෙනම් ලෞකිකේ යන්නේ නැහැ. සෝවාන් වෙනවා. දැන් යන්නේ බුදුන් ගාවට. ඉතින් මේ සසරට යන පාර කර්ම මාර්ගය, බුදුන් නැත යන පාර ධර්ම මාර්ගය. සසරට යන පාරේ කර්ම මාර්ගයේ බුදුන් හමු වෙන්නේ නැහැ. අපාය, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ ලෞකික සැප හමු වෙනවා වරුණාම.
එහෙනම් සසරට යන පාර වෙනුවට එතනින් පාර හරවන්න ඕන හරයට. ලෝකෝත්තරම. එතකොට සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය. එහෙමනේ කියන්නේ. බලන්න හුඟක් දේවල් තියෙනවද කියලා. නෑ. ඔය ටික ධර්ම දේශනා එකකින් නෙවෙයි දෙකකින් නෙවෙයි 10කින් 15කින් 30කින් හරි අහලා දැනගත්තාම අපිට අවුරුදු 40ක් ගියාට ඔතෙන්ට එන්න මාස දෙකක් යන්නේ නෑ වර්තමානයේ. එක ධර්ම දේශනාවෙන් බුදුන් වහන්සේව පාර පෙන්වන නිසානේ මිනිස්සු හැරුණේ. ගමින් ගමට යන ගමන් පොත් ගණන් අරන් ගියෙත් නෑ ධර්ම දේශනා 100 ගණන් කළෙත් නෑ. ඒ වුණාට මන අහලා කියනවා ඔබ වහන්සේ වදාළ දේ මට තේරුණා. අද පටන් මම තෙරුවන් සරණගේ උපාසක කෙනෙක් වෙන්න. ඔහු නැත්නම් ඇය මොකද කරන්නේ? එකතු වීම වෙනකොට අතහැරීම පටන් ගන්නවා. අපේ රටේ අම්මයි තාත්තයි ඉඩ කරනවා ගෙවල් දොර අතහරින්න ගන්නව වරුණාම මේ ලෝභයේ දේශේ මොහේ අතහරින්න කියලා දෙන්නේ නැහැ. අපි හිතන් ඉන්නවා ඔක්කොම අතහැරලා කැලේට ගියාම හම්බ වෙයි කියලා. අදාළ කරුණු මෙන්න මේ විදිහට අතහැරීම කියන්නේ මේ මොහොතේ එකතු නොවීමට. එකතු වීමට කියනවා ලෝභ දේශ මොහ කරනවා කියලා. එකතු නොවීමට කියනවා අලෝභ දේශ මොහ කියලා. එකතු වීමට කියනවා අනිත් සුඛාත්ම වශයෙන් ගන්නවායි කියලා. එකතු නොවෙනවට කියනවා අනිත් දුක්ඛ අනාත්ම වශයෙන් බලනවායි කියලා. කරලා බලන්න ප්‍රතිඵල නැද්ද කියලා. කරලා බලපුවම තේරෙවි මෙතරම් සරල දෙයක් නේද මේ අපි ලොකුවට අමාරු කරගෙන අර මෝද ගව් හත් ගව් අත්තියා පීනන්න ලෑස්ති වෙනවා වගේ අනාගත බුදුහාමගේ සාසනය නිවන් දකින්න අද ලෑස්ති වෙනවා. තව කල්ප කීයක් යනවද දන්නේ නැහැ අවුරුදු. මන් දන්නේ හැටියට නම් අවුරුදු 1.19ක් යනවා. ගණන් කරලා බලන්න අවුරුදු කී ලක්ෂයක්ද කියලා. මේ දැන් තියෙන එක. මතක තියාගන්න. ඉතින් මේකදී අන්තිම වචනේත් මම ඔබට කියන්න කැමතියි. මේ ආචාර්ය මහාචාර්යවරුන් සඳහා දේශනා කරපු බුදුදහමක් නෙවෙයි. මේ සුනීත සෝපාක රජ්ජුමාලා වැනි අයන්නවත් ඉගෙන ගත්තේ නැති අය සඳහා විවෘත වන වූ ධර්ම මාර්ගයක් සහිත සරල බුදුදහමක්. ඒක මහාචාර්යවරයෙක් ඇවිදින් තේපියම් සංග්‍රහයකට සහභාගී වෙලා දැන් තේ බනවලු. තේ වක් කරගෙන යනවලු. දැන් තේපියම් සංග්‍රහයට ජවන් කතාවක තියෙන්නේ. දැන් ඉතින් බලන් ඉන්නකොට මහාචාර්ය වෙලා තේ කෝප්පේ පුරවනවා ඉතිරිලා යනවලු. එතකොට කියනවලු මේ ඔන්න ඔය තේ කෝප්පේ උතුරලා යනවායි කියලා. ඔය තමන්ගේ ඔළුවත් ඔන්න ඔය වගේ තමයි උතුරලා යනතුරු කවදාවත් මේ බන්දික දුකකින් මිදෙන්න හම්බ වෙන්නේ නැහැ කියලා. උදාහරණයකින්ම පෙන්වුවයි කියලා. ඉතින් මමත්වෙන් ගත්ත කාරණා ගොඩක් ඔළුවේ තියාන මේක කරන්න බෑ. ඒවාම එකතු නොවීම තුළින් හදන්න ඕන දෙයක්. අදාළ කරුණ ඔබට තේරුම් ගන්න පුළුවන් නම් ලෞකිකය තව තුල පින තුල ධානය තුල නිත්සක ආත්මකට ගැනීමෙන් සසර ගමනයි. කොහෙ ගියත් ලෞකික. පවෙන් අපාය, පිනෙන් කාමසුගතිය, ධානයෙන් බඹලව ලෞකික. හැයි සෝවාන් ආදී මාර්ගඵල කාටවත් තිබුණේ නැහැ. සෝවාන් ආදී මාර්ගඵල වලින් තමයි ලෝකෝත්තරය හමු වෙන්නේ. ඒ වර්තමාන ස්කන්ධ පංචකයට එන දේ අතීතයට එන දේ වර්තමානයට එකතු නොකොට අනාගතයක් නොහදා ඉවර කිරීමෙන්. ඒකට කියනවා උපන්න කුසල් දුරු වෙනවා, නූපන්න කුසල් නූපදිනවා. නූපන් කුසල් උපදිනවා, උපන්න කුසල් වැඩි දියුණුවට කියනවා සෝවාන් ආදී මාර්ගඵලෙන් නිවන් හම්බ වෙනවායි කියලා. මේ සම්මා වායාමයයි. ඉස්කෝලේ ඉගෙන ගත්තක නෙමෙයි වර්තමාන මොහොතේ ක්‍රියාත්මක වෙන්න ඕනදී. මෙන්න මේ අදාළ කරුණු තේරුම් අරගැනීමට තරම් ඔබේ නුවණ මුහුකුරා යනවා නම් ඔබේ නැත පෑදෙනවා නම් ඔබට එදිනෙදා කටයුතු වලදී අයහපත් ජීවිතෙන් ඉවත් වී ගත කරන යහපත් ජීවිතයක් තුළ අනුගමනීය ප්‍රතිපදාව අනුන්ට නොදැනෙන්න කරන්න පුළුවන්. ඒන් තුළ ලබන්නා වූ සැනසීම ලෝකෝත්තර කියලා කියනවා. ඒක ලෞකිකයත් ඉතුරු වෙන්නේ නේ. කැම්බීම් ඇඳුම් පැළඳුම් ඉඩ කඩම් ගෙවල් ඔක්කොමත් ඉතුරුයි. එහෙනම් අරකට හම්බ වෙනවා. එතකොට දෙලොව අභිවෘද්ධිය කියලා කියනවා. මම දකින ආකාරයට. නිසා ලබාගත් ජීවිතය තුළ ධර්මය හොයා ගැනීම තුළින් ලෝකෝත්තර අභිවෘද්ධියත් ඉගෙනගත් දේවල් වලින් ලෞකික අභිවෘද්ධියත් සලසාගෙන මරණයට බය නැති. මරණයටවත් බය නැහැ අන්තිමට. මේ දෙආකාර සැනසුම එලිකලා බුදු සමයේ මේ සැනසුම හිමිකම් කියන්ට අවශ්‍ය මාර්ගය ගන්නට මෙම කරුණ පැහැදිලි කිරීම උපනිස් වේවා හේතු ආසනා වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. අද ධර්මානුශාසනාවේ අනුග්‍රහක දායකත්වයේ දරනු ලබන්නේ මෙම උතුම් වූ ධර්මදේශනයේ ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීම සඳහා අංක 33 ඒ අරකාවිල හඳපාන්ගොඩ පදිංචි ඩී හේමරත්න මහතාගේ අද දිනට යෙදෙන 76 වන ජන්මදිනය වෙනුවෙන් එතුමාට නිදුක් නිරෝගී සුව දීර්ඝායස ප්‍රාර්ථනා කිරීම සහ ධර්ම අවබෝධය පිණිස භාර්යාව වන ඉන්ද්‍රා සමරවික්‍රම මහත්මිය සහ දූ දරුවන් විසින් සදැහැතියෙන් දායකත්වයේ දරා තිබේ.
අරමුණු අතර දහම් පිපාසාවෙන් සිටින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ධර්ම අවබෝධය පිණිස මේ උතුම් ධර්ම දානය උදෙසාත් දෙපාර්ශ්වයේම පරලෝසිපත් දිසනේරිස් සහ එස්.එච්. විලියම් පියාණන් දෙපළටත් බී.ඩී. ලුසිනෝනා සහ සොපිනෝනා මෑණියන් දෙපළටත් පරලෝසෙපත් පින් බලාපොරොත්තු වෙන සියලු ඥාතිහිත මිත්‍රාදීන්ටත් මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ පුණ්‍ය ශක්තිය අනුමෝදන් වීමෙන් ජීවිතය සුවපත් වේවා. මතු උපදිනා භවයකදී සදහම් අසපාදාගෙන නිවන් මඟ ඉහළ කර ගැනීමට හේතු වේවා. එසේම පවුලේ සියලු දෙනාටත් දූ දරුවන්ටත් ඥාතිහිත මිත්‍රාදීන්ටත් අනිකුත් සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබ උතුම් ධර්මාභෝධය පිණිස මෙම ධර්ම දානමය පුණ්‍ය කුසලයේ උපනිශ්චය වේවා. එමෙන්ම අතිගෞරවනීය කල්යාණ මිත්‍ර දේශකින් වහන්සේට ශාසනික මෙහෙවර තවදුරටත් කරගෙන යාමට අවශ්‍ය කායික මානසික ශක්තිය නිදුක් නිරෝගී චිරජීවනයේ සැලසේවා. ඊහාත්ම භවයේ දුලිමත් මේ ආත්ම තුලින්ම සියලු දුක් නිමා කොට නිවනින් සැනසේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා. එබැවින් සුබ උපන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා. අනුග්‍රහක බෞතුන් ඇතුළු ධර්ම ශ්‍රවණය කළ හැමතෙම ඊහාත්ම වශයෙන්ම මේ ලෞකික ප්‍රතිපදාවේ ගමන් මඟ සංසාර ගමන් මඟ සහ ලෝකෝත්තර ප්‍රතිපදාවේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව වටහා ගන්නට ලැබීම තුලින් නිවන සැනසෙන මං පිත්විවර වේවායි ප්‍රාර්ථනා කරගන්න. සබ්බිහිතයෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි. මෝහක්ඛයෝ නිබ්බානං. මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා අංක 33 අරකාවිල හඳපාන්ගොඩ පදිංචි ඩී හේමරත්න මහතාගේ අද දිනට යෙදෙන 76 වන ජන්මදිනය වෙනුවෙන් එතුමාට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම සහ ධර්මාවබෝධය පිණිස භාර්යාව වන ඉන්ද්‍රා සමරවික්‍රම මහත්මිය සහ දූ දරුවන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් දහම් පිපාසාවෙන් සිටින ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ධර්මාවබෝධය පිණිස මෙය උතුම් ධර්ම දානයක් උදෙසා දෙපාර්ශවයේම පරලෝසපත් ඩී දිසනේරිස් සහ එස්.එච්. විලියම් පියාණන් දෙපළටත් බී.ඩී. ලුසිනෝනා සහ සොපිනෝනා මෑණියන් දෙපළටත් පරලෝසපත් පින් බලාපොරොත්තුවෙන් සිටින සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් මෙම උතුම් ධර්මදේශනයෙන් ජනිත වන පුණ්‍ය කුසල් අනුමෝදන් වීමෙන් සසර ගමන කෙටි වේවා. උතුම් නිවනින් නිවී සැනසේවා. එසේම පවුලේ සියලු දෙනාටත් දූ දරුවන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් අනිකුත් සියලුම දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබ උතුම් ධර්මාවබෝධය පිණිස මෙම පුණ්‍ය කුසල් හේතු උපනිශ්‍රය වේවා. එමෙන්ම අති ගෞරවනීය කල්යාණ මිත්‍ර දේශකයාණන් වහන්සේටත් ශාසනික මෙහෙවර තවදුරටත් කරගෙන යාමට අවශ්‍ය කායික මානසික ශක්තිය නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා. මේ ආත්ම භවය තුලදීම සියලු දුක් නිමා කොට නිවනින් නිවේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.